නමෝ බුද්ධාය. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, මේ ලෝකයට උතුම් වූ තෙරුවන පහළ වූ පුර පසළොස්වක පුන් පොහෝ දිනය, ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනය. මේ රාත්‍රියේ පින්වතුල්ලා සූදානම් වෙන්නේ කලාතුරකින් අහන්ට ලැබෙන බොහෝම වටින බණපදයක් අහන්න. සිළුමිණ මහා සෑවරුණ සහ සළුමිණ මහා සෑවරුණ. ඉතාම රමණීය ආකාරයෙන් සරසන ලද ධර්ම මණ්ඩපයේ අපි අද මේ මහා සංඝරත්නයත් සමග මේ වැඩ ඉන්නේ සිළුමිණ මහා සෑවරුණ උදෙසා සළුමිණ මහා සෑවරුණ උදෙසා. පළමු කොට අප මේ වැඩ හිඳින කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපු පුණ්‍ය භූමියේ විරාජමානව වැඩ හිඳිනා වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුයේ වැඩ හිඳින සිරිගෞතම ධම්මරාජික මහා සෑ රජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුවේ වැඩ හිඳින උතුම් සිරිපා මහා විහාරයට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සදහෙවත් පින්වතුනේ, සිළුමිණ මහා සෑවරුණක් සළුමිණ මහා සෑවරුණක් කරන්ට සුදුසුම දිනය අද ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනය. හේතුව සිළුමිණ මහා සෑයත් සළුමිණ මහා සෑයත් ඉදිවෙච්චී දිනය ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනයයි. ඇතැමු හිතාගෙන ඉන්නේ පින්වතුනේ, සිළුමිණ සෑය සළුමිණ සෑය කියලා කියන්නේ මේ ලංකාවේ තියෙන ඒවා කියලා. ඇතැමෙක් කියන්නේ අම්පාර පැත්තේ ඒ සෑයවල් තියෙනවා කියලා. මේ වගේ බොහෝ අනවබෝධ තියෙන නිසා අපි කල්පනා කළා සිළුමිණ සෑවරුණක් සළුමිණ සෑවරුණක් සදහෙවත් පින්වතුන්ලාට අහන්න සලස්සන්න ඕන කියලා. සිළුමිණ මහා සෑරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනේ දෙව්ලොවේ පිහිටි සෑයක්. තව්තිසාව තාවතිංසය තිදස පුරය කියලා යමකට කියනවාද. ආනේ තව්තිසා දෙව් භවනයේ වැඩ හිඳින යොදුන් 3ක් උසැති මැණික් සෑයක් සිළුමිණ මහා සෑය. අපගේ මහා බෝධිසත්වයන්ගේ බෝසත් කේශ ධාතුන් වහන්සේලා වැඩ හිඳින, ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ දකුණු දළදා වහන්සේ වැඩ හිඳින පූජනීය සෑය සිළුමිණි මහා සෑයයි. තව්තිසාවේ දෙවියෝ නිතියෙන් වදිනා සිළුමිණි මහා සෑය කියලා කියන්නේ අසිරිමත් සෑයක්. මොකද හේතුව එකම සෑ ගර්භයක බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් වැඩ හිඳිනවා නම්, එකම සෑ ගර්භයක බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාත් වැඩ හිඳිනවා නම් ඒ තමයි සිළුමිණි මහා සෑය. ඒ සිළුමිණි මහා සෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනේ, සළුමිණි මහා සෑරජාණන් වහන්සේ කියලා කියන්නේත් මේ මනුලොවේ පිහිටි සෑයක් නොවේ. ඒ සෑරජාණන් වහන්සේ වැඩ ඉඳින්නේ බඹලොවයි. යොදුන් 12ක් උසැති මැණික්මය මහා සෑයක්. ඒ සෑරජාණන් වහන්සේගේ සෑ ගර්භයේ අපගේ මහබෝසතාණන් වහන්සේගේ බෝසත් අවදියේ උතුම් සලු තැන්පත් වී තිබෙනවා. ඒ සෑරජාණන් වහන්සේගේ සෑ ගර්භයේ තිලෝගුරු අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වම් අකු ධාතුන් වහන්සේ වැඩ හිටිනවා. ඒ පූජනීය වූ බ්‍රහ්මයන්ගේ නිරන්තර වන්දනාවට පාත්‍ර වන
සලුමිනි මහා සෑ රජුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. දැන් මේ මොහොතේ පටන් සදහැවත් පින්වතුන්ලා හැම දිනාට අහන්න ලැබෙන්නේ ඒ අසිරිමත් වූ සිලිමිනි මහා සෑයෙත් සලුමිනි මහා සෑයෙත් අනුපිළිවෙල කතාව. ඉතින් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරනු පිණිස මේ සෑ වර්ණනාව අසනු පිණිස ගටිකාර මහා බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ බ්‍රහ්මකායික දෙවියෝ මේ පිම්බිමට වැඩම කරත්වා. තව්තිසාවේ සිළුමිණ සෑය ඉදිකලා වූ දෙදෙව්ලෝකාධිපති සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ මේ පිම්බිමට වැඩම කරත්වා. දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙවිවරු තව්තිසා වැසි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂයෙන් අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගිහි කල මෑණියන් බවට පත්ව ඉඳලා මේ වෙනකොට මාතෘ දිව්‍ය රාජයා බවට පත්ව සිටින ඒ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන තුසිත දෙව් භවනයේ සියලු දෙවියෝ මේ පිම්බිමට වැඩම කරත්වා. කාන්තක දෙව් පුතුන් ප්‍රධාන සියලු දෙවියෝ මේ පිම්බිමට වැඩම කරත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන පොළොව වාසී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද මේ උතුම් සෑවරුණ ඇසීම පිණිස මෙහි පැමිණෙත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍රෝත්තම ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේට අප හැම දිනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මාහට මේ උතුම් සෑ වර්ණනාව සිළුමිණ මහා සෑ වර්ණනාව සලුමිනි මහා සෑ වර්ණනාව සිදු කරනකොට මේ උදෙසා ආශිර්වාද කළා වූ සෙත් පැතුවා වූ මාගේ සහෝදර වැඩිහිටි ස්වාමින් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු
සාදු. පිංගතුනේ මේ සෑවර්ණනාව සිදු කරනකොට විශේෂයෙන් සිහි කළ යුතුම කාරණාවක් ආරම්භයේදීම මේ විදිහේ සෑවර්ණනාවක් අපට සිද්ධ කරන්න ඕන කියන අදහස මීට කාලයකට පෙර ඇතිවෙච්ච අදහසක්. ඒ අදහස ඇති වුණේ එක පොතක් කියවන්න ලැබුණු නිසා. ඒ පොත තමයි සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය. ගයාංචානුක විදාන පතිරණ මහත්මා විසින් සම්පාදනය කරපු මේන මේ උතුම් පොත් වහන්සේ කියවපු දවසේ තමයි අපට අදහසක් උපන්නේ සදහැවත් පිංගතුල්ලාට මේ සිළුමිණි මහා සෑය ගැන සළුමිණි මහා සෑය ගැන සුදුසු දිනයක සෑ වර්ණනාවක් කරන්න ඕන කියලා. ඉතින් ගයාංචානුක විදාන පතිරණ මහත්මයා කියලා කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට විශාල ශාසනික මෙහෙවරක් ශාසනික අභිවෘද්ධිය උදෙසා කැපවීමක් කරන කෙනෙක්. බොහෝ දෙනෙක් ධර්මයේ විකෘති කරද්දී එතුමා බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ ඒ විදිහටම සදහැවත් පිංගුතුල්ලාට ඉගෙන ගන්න අවකාශ සලසලා දෙනවා. ඉතින් එතුමාට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සෑ වර්ණනාව සඳහා දායකත්වයන් එකතු කරන්නේ අංක 431 තලාහේන මානබය යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රේමචන්ද්‍ර පවුලේ සෑම සියලු දෙනාත් අද දවසේ 55 වන ජන්මදිනයේ යෙදෙන ඉතාලියේ රෝම නගරයේ පදිංචි පින්වත් චන්ද්‍රා දිසානායක මහත්මිය යන මේ සදහැවත් පින්වතුල්ලා විසින් ඒ පින්වතුල්ලාගේ දායකත්වයෙන් අද දවසේ මේ උතුම් සෑවරුණ ඔබටත් දකින්න ශ්‍රවණය කරන්න අවකාශ ලැබෙනවා. පින්වතුනේ මේ සෑ වර්ණනාව අපට ආරම්භ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහටයි. එක්තරා වීරෝදාර තරුණ පුතෙකුට ලෝසතුන්ව භවදුකින් එතර කරවන්න ඕන කියලා අදහසක් උපන්නා. ඒ වීරෝදාර තරුණ පුතාට ඒ අදහස උපදින්නේ මීට 20 අසංකේය කල්ප ලක්ෂයකට පෙර ඈත බුද්ධෝහං බෝධ ඉස්සාමි මම සම්බුදු බව ලබමි ලෝසතටද අවබෝධ කරවන්නෙමි මුත්තෝහං මෝචයේ පරේ මං කෙලෙසුන්ගෙන් මිදෙන්නෙමි අන් අයවද මේ කෙලෙසුන්ගෙන් මුදවන්නෙමි තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය මහත් බිය ඇති සසර සයුරෙන් එතරටම පිහිනා යමි මම අන් අයවද භව සයුරෙන් එතරටම පමුණුවන්නෙමි කියන අදහසින් ඒ වීරෝදාර තරුණයා එදා ගමන් ආරම්භ කළා. 16 අසංකේය කල්ප ලක්ෂයක් ගෙවි ගියා. මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ වීරෝදාර තරුණයාට හමු වෙනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දීපංකර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී ඒ වීරෝදාර තරුණයාට නියත විවරණ ලැබුණා ලෝසතුන්ව භව සයුරෙන් එතර කරවන්න. නියත විවරණ ශ්‍රී ලබාගත් ඒ වීරෝදාර තරුණයා ඒ උදෙසා පිරිය යුතු ගුණ බලනවා. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං ඛන්ති සච්ඡං අධිඨානං මෙත්තු උපේක්ඛාති මේ දස. ඒ වීරෝදාර තරුණයා හඳුන ගන්නවා ලෝසතුන්ව භවසයුරෙන් එතර කරවන්නට නම් ගුණ පුරන්න ඕන. පාරමී වශයෙන් උපපාරමී වශයෙන් පරමත්ථ පාරමී වශයෙන් ගුණ පුරන්න ඕන. දානයේද පාරමිතාවකි. සීලයේද පාරමිතාවකි. නෛෂ්ක්‍රම්‍යයේද පාරමිතාවකි. ප්‍රඥාවද පාරමිතාවකි. වීරියද පාරමිතාවකි. ඉවසීම යනු පාරමිතාවකි.
සත්‍යය යනු පාරමිතාවකි. අධිෂ්ඨානයේද පාරමිතාවකි. මෛත්‍රියද පාරමිතාවකි. උපේක්ෂාවද පාරමිතාවකි. පාරමී ධර්මයන් හඳුනගත්තා. ඒ පාරමී ධර්මයන් හඳුනාගත්ත වීරෝධාර බෝසත් පුරුෂ රත්නය මේ සාංසාරික ගමනේ කෙනෙකුට හිතාගන්ට බැරි තරම් දුෂ්කර පාරමී පිරීමක් කළා. සාරා සංකේය කල්පලක්ෂ වාරයක් පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා පූරිත පාරමී බල ඇතිව සන්තුසිත දෙව් රජුන් ලෙස තුසිත දෙව් භවනයේ ඉපදී සිටියා. ඒ තුසිත දෙව් භවනයේ ඉපදී සිටිද්දී දෙවියන් බඹුන් මේ මනුස්ස ලෝකයේ දෙස බලනවා. මේ මනුස්ස ලෝකයේ තුල දෙවියන් විසින්ම බඹුන් විසින්ම ඇති කරපු කෝලාහලයක් තිබුණා. ඒ කෝලාහලයට කියනවා පින්වතුනි බුද්ධ කෝලාහලය. අනාගතේ බුදු කෙනෙක් පහළ වෙනවා, බුදු කෙනෙක් පහළ වෙනවා කියන කෝලාහලේ දෙව් බඹුන් කරන්නේ. ඒ දෙව් බඹුන් විසින් කරපු කෝලාහලයට අවුරුදු 1000ක් ගත වී තිබුණා. දෙවියන් බඹුන් බලනවා බුද්ධ කෝලාහලයේ සිදු වී අවුරුදු 1000ක් ගියපු තැන සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වීම සිදුවන්නේය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙන්න නම් පාරමී බලයෙන් පින් බලයෙන් පිරිපුන් වෙච්චි මහා පුරුෂයෙකින් ඕන. සාමාන්‍ය කෙනෙකුට සම්බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. කොයි මහා පුරුෂයා? කොහිද මහා පුරුෂයා සිටින්නේ කියලා දෙවියන් බඹුන් බලනවා. ඒ බලද්දී දෙව් බඹුන් දකිනවා සන්තුසිත දෙව් රජුන්ව. දෙවියෝ එදා සන්තුසිත දේව රාජයා ළඟට පැමිණිලා ඒ දෙවියන්ට ආරාධනා කළා. කාලෝ යන්තේ මහාවීර, මහාවීරයාණෙනි ඔබට කාලේ පැමිණ තිබේ. උපජ්ජ මාතු කුච්චියන්, මව්ගේ කුසේ පිළිසඳ ගැනීම පිණිස ඔබට කල් පැමිණ තිබේ. සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතං පදං, මේ දෙව් මිනිස් ලෝකයාව සංසාර කතරින් එතර කරවීම පිණිස අමෘත පදේ වන අමා මහ නිවන සාක්ෂාත් කරන සේක්වා කියලා දෙවියෝ ආරාධනා කළා. ඒ දෙවියන්ගේ ආරාධනාව පිළි අරගෙන දෙවියන්ගේ ආරාධනාව ලැබපු සන්තුසිත දිව්‍ය රාජයා කලබල වුණේ නැහැ. හේතුව පින්වතුනි කලබල වෙන්න කාරි නැහැ. ලෝ සතුන්ව භවසයුරෙන් එතර කරවන්න ඕන කියලා ඒ උත්තමය අදිෂ්ඨාන කළේ 20 සංකේය කල්පලක්ෂයකට පෙර ඈත. දැන් මේ මොකටද කලබලයක්? දෙවියෝ ආරාධනා කරාට බ්‍රහ්මයෝ ආරාධනා කරාට එකපාර දෙව්ලොවින් එන්න තීරණය කළේ නැහැ. බැලුවා ඊට සුදුසු කාලෙ පැමිණිලාද? ඊට සුදුසු පසුබිම තියනවාද? මේ පසුබිම බලනවාට අපි කියනවා පංච මහා විලෝකන කරනවා. එහෙම නැත්නම් පස් මහා බැලුමන් බලනවා. මොනවාද පින්වතුනි පංච මහා විලෝකන පස් මහා බැලුමන්? කාලය බැලුවා. සම්බුදු උපතකට සුදුසු කාලයද? සම්බුදුවරයෙකුගේ උපතකට සුදුසු කාලයේ ගෙවෙමින් ගිහිල්ලා අන්තිම කටේ තියෙනවා. මනුස්සයාගේ වයස අවුරුදු 120ත් 100ත් අතර. උන්වහන්සේ බැලුවා කාලේ සුදුසුයි. ඊළඟට බැලුවා ද්වීපය. ද්වීපය කියලා කියන්නේ පින්වතුනි ජම්බුද්වීපයයි. බුදු, පසේබුදු, මහරහත්, සක්විති යන සියලු උත්තමයෝ එකම භූමියක පහළ වෙනවා නම් ඒ ජම්බුද්වීපයයි. මේ ලංකා භූමියේත් රහතන් වහන්සේලා වැඩ හිටියා. හැබැයි මේ භූමියේ අනිත් උත්තමයෝ පහළ වෙන්නේ නැහැ. ඒ මහා පුරුෂ කියලා කියන බුදු, පසේබුදු, මහරහත්, සක්විති මේ හැම දිනාම එකම තැනක පහළ වෙනවා නම් ඒ භූමිය තමයි ජම්බුද්වීපය. එතකොට මේ මහා පුරුෂ වූ සන්තුසිත දිව්‍ය රාජයා බලනවා එසේනම් භූමියත් පාරිශුද්ධව තිබේ.
ඒ භූමිය තුල නිවන සොයන පිරිසක් සිටි. දීපයත් සැසඳී ගියා. ඊළඟට පංච මහා විලෝකන කරද්දී බලන්නේ දේශය. දේශය කියලා කියන්නේ පින්වතුනි මධ්‍ය දේශයයි. මධ්‍ය දේශය කියලා කියන්නේ ජම්බුද්වීපයේ පිහිටන එකක්. ඒ මධ්‍ය දේශයේ ස්වභාවය දිගින් යොදුන් 300ක්. යොදුන් 300ක් කියලා කියන්නේ කිලෝමීටර් 3000ක ප්‍රමාණය. පළලින් යොදුන් 250ක්. වටරවම ගත්තොත් එහෙම යොදුන් 900ක්. 12 මහා ජනපද වලින් ජනපද 14ක්ම අයිති මේ මධ්‍ය ප්‍රදේශයට. ආන්නේ මධ්‍ය දේශයට බුදුවරුන්ගේ උපත සිද්ධ වෙනවා. එතකොට මේ මහා පුරුෂ රත්නය මේ මධ්‍ය දේශයත් දැක්කා. ඊළඟට කුලය. මේ කුලය කියලා කියන්නේ පින්වතුනි ඈත අතීතේ පටන්ම දඹදිව මූලිකව තියෙන එකක්. කුල ભેදේ. ඒ කුල ભેදය කියන එක කර්මානුරූපව නිර්මාණය වෙන එකක්. ඇතැම්මු උසස් කුලවල උපදිනවා පින් කරගෙන. ඇතැම්මු හීන කුලවල උපදිනවා පව් කරගෙන. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියලා මූලික කුල 4කට දඹදිව බෙදී තිබුණා. ওই කුල 4න් ධර්මතාවයක් විදිහට සම්බුද්ධත්වයට පත් වෙන ජීවිතයේදී ඒ උතුම් බෝසත්වරු උපදින්නේ පින්වතුනි එක්කෝ බ්‍රාහ්මණ කුලේ එක්කෝ ක්ෂත්‍රිය කුලේ. එතකොට බෝධිසත්වයෝ දැක්කා ඒ කුලයත් සුදුසු විදිහට සකස් වෙලා තියෙනවා ක්ෂත්‍රිය කුලයේ. ක්ෂත්‍රිය කුලයේ තමයි පින්වන්ත මාතාව ඉපදී සිටින්නේ. ඒ මෞතුමී කියලා කියන්නේ බෝසත් පුතෙක් කුස දරා ගන්නට පාරමී පිරූ කෙනෙක් වෙන්න ඕන. ඒ උදෙසා බෝසත් පුත්‍රවන දරා ගන්නට තරම් ගුණ මහිමයක් ඒ උත්තමාවිට තියෙන්න ඕන. මේ අති දීර්ඝ සංසාර ගමනේ සාරා සංකේය කල්පලක්ෂ වාරයක් පාරමිතා පුරාගෙන එනකොට අපේ මහා බෝධිසත්වයන්ට අම්මා වෙච්චි කෙනා මහා මායා නමින් ඉපදී සිටියා. කපිලවස්තුවේ සුද්ධෝදන මහා රජුරුවන්ගේ බිසෝන් වහන්සේ විදිහට ඒ මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්නට අදිෂ්ඨාන කළා. ඕන ওই විදිහට තමයි සන්තුසිත කියන දේව රාජයා තුසිත දෙව් භවණින් නික්මිලා මහාමායා බිසෝන් වහන්සේගේ කුස පිළිසිඳ ගැනීම කියන අතිශයින්ම ආශ්චර්යජනක වූ පුදුම සහගත වූ අద్භූත වූ සිදුවීම සිද්ධ වුණේ. ඒ සිද්ධිය සිද්ධ වුණේ පින්වතුනි මීට වර්ෂ 2645කට පෙර ඇසළ පුර 15ක පුන් පොහෝ දිනයේ මනා සිහිනුවණින් යුක්තව සන්තුසිත දේවරාජයා තුසිත දෙව් භවණෙන් චුත වෙනවා. මනා සිහිනුවණින් යුක්තවම මහා මායා බිසෝන් වහන්සේගේ කුස පිළිසිඳ ගන්නවා. ඒ කුස පිළිසිඳ ගැනීම සිද්ධ වෙනකොට ඒ පිළිසිඳ ගැනීම මහා මායා බිසෝන් වහන්සේට පෙන්눔 කරනවා සොඳුරු සිහිනයකින්. මහා මායා බිසෝන් වහන්සේ සුද්ධෝදන රජුරුවන්ගේ රාජ මාලිගාවේ සැතපී සිටියා. ඒ වෙලාවේ එයා දකිනවා ජීවිතේ කවදාවත් දැකලා නැති ලස්සන සුන්දර සිහිනයක්. ඒ සයනේ සැතපී සිටිද්දී දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවිවරු එයා ළඟට පැමිණුණා. යහනත් එක්කම ඇයව ඔසවාගෙන ඒ දෙවිවරු හිමාල පර්වතයට අරගෙන ගියා. හිමාල පර්වතයේ තියෙනවා පින්වතුනි අනෝතප්ත කියලා අතිශයින්ම රමණීය විල්තෙරක්. ඒ විල්තෙරේ යහන තැබුවා. ඒ යහන තබලා දෙවිවරු නොපෙනී ගියා. ඒ වෙනුවට එතන පහළ වුණා දිව්‍ය අප්සරාවියෝ. ඒ දිව්‍ය අප්සරාවියෝ මහා මායා බිසෝන් වහන්සේව ප්‍රවේශමෙන් නැගිටුවලා සයනෙන් බස්සලා අනෝතත්ත විල්තෙරට එක ගිහිල්ලා සිහිල් විල්දියෙන් නැහැව්වා. දිව්‍යමය සඳුන් කල්ක ඇඟ තැවරෙව්වා. දිව්‍යමය සලු පැලඳෙව්වා. දිව්‍ය ආභරණයෙන් සැරසෙව්වා. ආයමත් මහා මායා බිසෝන් වහන්සේව යහනට එකතු කරගෙන ඇවිල්ලා සතපවනවා.
ඒ සැතපී සිටිද්දී ඒ උත්තමාවී දකිනවා රිදී පාට ඊටාම ලස්සන ඇත්පොව්වෙක්. සුදු නෙළුමක් හොඳින් අරගෙන ඒ ඇත්පොව්වා තමන් කරා පැමිණෙනවා. සෑයක් ප්‍රදක්ෂිනා කරනවා වගේ තමන්ව ගෞරවයෙන් පැදකුණු කළා. 3 වටක් ප්‍රදක්ෂිනාව අවසන් වෙනකොට මහා මායා බිසෝන් වහන්සේට තේරෙනවා තමන්ගේ දකුණු ඇලයෙන් මව් කුස ඇතුළට ඇතුළුනා වගේ එකක්. ඒ තමයි සොඳුරු සිහිනේ. ඒ සොඳුරු සිහිනේ යම් නිමේෂයක යම් මොහොතක දකින්නවද ඒ මොහොතේමයි පිංගතුනේ මහා බෝධිසත්වයෝ පිරිසිඳ ගැනීම සිද්ධ වුණේ. ඒ පිරිසිඳ ගැනීම සිද්ධ වෙනකොට මේ ලෝකේ මහා ආසිරිය සිද්ධ වෙනවා. දෙවියන්ගේ දේවානුභාවයේ පරදවාලන ඊටාම සුන්දර ආලෝකයක් මේ ලෝකේ පුරා පැතිරි යනවා. මේ ලෝකේ තියෙනවා හැමතිස්සෙම ගිනිදැල් වලින් වෙලි වෙලි ඉන්න සත්තු ඉන්න ඊටා දුක්ඛිත වූ නරකයක්. ඒ නරකයට කියනවා අවීචි මහා නරකය. ඒ අවීචි මහා නරකයේ ගිනිදැල් මොහොතකට නිවි යනවා. මේ ලෝකේ තියෙනවා පින්වතුනි ලෝකාන්තරික කියලා ඝන අන්ධකාර නරකයක්. ඒ අන්ධකාර නරකයට එක මොහොතකට ආලෝකයක් පැමිණෙනවා. මේ විදිහේ හිතාගන්න බැරි මහා ආශ්චර්ය මහබෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්නකොට සිද්ධ වෙනවා. පින්වතුනි ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දිනය කියලා කියන්නේ ඒ බඳු මහා අසිරිය සිද්ධ වෙච්ච දිනය. ඉතින් ඒ විදිහට අපේ මහා බෝධිසත්වයන්ගේ අසිරිමත් පිළිසිඳ ගැනීම සිද්ධ වුණා. දස මාසයක් ගෙවි ගියා. බෝධිසත්වයෝ ඊටාම සුවසේ මහා මායා බිසෝන් වහන්සේගේ කුසේ වැඩුණා. වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක් එළඹුණා. ඒ වෙසක් පුන් පොහෝ දිනයේ ලුම්බිනී කියන සාල වනෝද්‍යානයේදී අපගේ මහා බෝධිසත්වයෝ මහා මායා බිසෝන් වහන්සේගේ කුසින් බිහි වුණා. ඒ බිහිවීම සිද්ධ වෙනකොට ඒ බිහිවීමේ අසිරිය බෝසත් උපතේ අසිරිය පින්වතුන්ලා බොහෝ කොට අසා තිබෙන එකක්. බෝසතාණන් වහන්සේ මනුලොවට බිහි වෙච්චි ගමන් සිව් දිසා බලනවා. සිව් දිසාවේ මහස් ගැබේ දෙවිවරු පිරීලා. සංසාර කතරින් මේ ලෝක සත්‍යය වෙතර කිරීම පිණිස අමෘත නිවන සාක්ෂාත් කරන්ට කියලා ආරාධනා කරපු දෙවිවරු බලාගෙන ඉන්නවා බෝසත් පුතා උපදිද්දී. ඒ බලාගෙන ඉන්න දෙවිවරු දෙස බෝසත් සිඟිති පුතා බලන්දී දෙවිවරු එක හඬින් කියනවා ඔබමයි ශ්‍රේෂ්ඨ කෙනා. ඔබමයි උතුම් කෙනා. ඔබමයි උසස් කෙනා. දෙවියන්ගෙන් ඇහුනේ මේ එකම ගිගුම් නාදේ. එතකොට මහා බෝධිසත්වයෝ පියවර 7ක් උතුරු දෙසට තියෙනවා. තියෙන පියවරක් ගානේ මහ පොළොවේ මල් පිපුණා. සත් පියවරක් ඉදිරියට තබලා ඒ බෝසත් සිඟිති පුතා සිංහනාද කළා. ඒ විදිහට තමයි ආශ්චර්ය ජනක බෝසත් උපත සිද්ධ වෙන්නේ. ඒ බෝසත් උපතින් පස්සේ පින්වතුනේ අපේ මහා බෝධිසත්වයෝ රාම්‍ය සුරම්‍ය සුභ කියන අතිශයින්ම සුඛෝපභෝගී මාලිගාවල හැදෙනවා වැඩෙනවා. මෙහිම හැදෙන්න වැඩෙන්න හේතුව මොකද්ද? මේ බෝසතාණන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ බලපු මනුස්ස ලෝකේ නිමිතිකාරයෝ කිව්වා මේ ඉන්න මහා පුරුෂයා නම් ග්‍රහ බන්ධනේ අත්හැරියොත් බුදු වෙනවා. මේ මහා පුරුෂයා ග්‍රහ බන්ධනේ තුල හිටියොත් සක්විති රජ වෙනවා. මනුස්ස ලෝකයේ මිනිසුන්ට වමනා කළා සක්විති රජෙක් බිහි කරන්න. සුද්ධෝදන රජුරු ඇතුළු රාජකීය පිරිසට වමනා වුණේ සක්විති රජෙක් බිහි කරන්න. සක්විති රජෙක් බිහි කිරීම උදෙසා බෝසතාණන් වහන්සේට බෝසත් කුමාරයාට එක දිගට සැප දෙන්න තීරණය කළා. ඒ උදෙසා තමයි රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගා නිර්මාණය වුණේ. ඒ මාලිගාවල අපේ මහා බෝධිසත්වයෝ අවුරුදු 16ක්
හැදෙනවා වැඩෙනවා. 16 හැවිරිදි වියේදී මහබෝසතාණන් වහන්සේගේ විවාහ මංගල්‍යය සිද්ධ වුණා මහා පින්බර බිසව. සාංසාරික ගමනේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේට පාරමිතා ධර්මයන් පූර්ණේ කරන්නට හෙවණැල්ල වගේ උදව් කරපු කෙනා. අපේ මහා බෝධිසත්වයෝ ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ මහමායා බිසවුන් වහන්සේගේ කුස පිළිසිඳ ගන්නකොටම එයත් මව් කුසේ පිළිසිඳ ගත්තා. ඇය මව් කුසේ පිළිසිඳ ගන්නකොට බෝසතාණන් වහන්සේ උදෙසා පහළ වෙන අසිරිය මේ ලෝකේ පහළ වුණා. එතකොට ඇගේ දෙමව්පියෝ හිතුවේ මේ අපගේ දුවට පහළ වෙන අසිරියයි. මහා අසිරිය ඇති කරමින් මේ ලෝකයට උපන්නා කියන අදහසින් යසෝදරා කියන නම තිබ්බා. ඇය අනුක්‍රමයෙන් වැඩෙනකොට ඇගේ ශරීරයේ රත්තරන් පාටයි. ඒ නිසා කිව්වා බද්ද කච්චායනා. තනිකරම ගණරන් මූර්තියක් ළඟ ඇව හිටෙව්වොත් ගණරන් මූර්තියේ ප්‍රභාව නැතුව යනවා. ඇහැම බබලනවා. මූර්තියක් පරදන තරම් ලස්සන නිසා ඇයට කිව්වා බිම්බා දේවී. බිම්බා දේවී බද්ද කච්චායනා යසෝදරා කුමරියත් එක්ක අපේ මහා බෝධිසත්වයෝ සරණ මංගල්‍යය සිද්ධ වුණා. ඊට පස්සේ පින්වතුනි බෝසතාණන් වහන්සේගේ වයස අවුරුදු 29ක්ව තියෙද්දී ඕන ඇසළ පුර 15ක පුන් පොහෝ දිනයක් උදා වෙනවා. මීට වර්ෂ 2616කට පෙර උදා වූ ඇසළ පුර 15ක පුන් පොහෝ දිනය. එදා අපේ මහා බෝධිසත්වයෝ චන්න කියන අමාත්‍යවරයාත් එක්ක උයන්සිරි නැරඹීම පිණිස උයන බලා යමින් හිටියා. මේ විදිහේ උයන්සිරි නැරඹීමට යාමක් උන්වහන්සේගේ ජීවිතේ 29 හැවිරිදි වියේදී කීප වතාවක්ම සිද්ධ වුණා. ඒ අවස්ථාවලදී දෙවිවරු මහා බෝධිසත්වයන්ට උපකාර කළා. ඒ කියන්නේ පින්වතුනි දෙවිවරුන්ට උවමනා කරේ සක්විති රජෙක් බිහි කරන්න නෙමෙයි. දෙවිවරුන්ට උවමනා කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බිහි වෙන්න. දෙවියෝ බලාගෙන හිටියේ ලෝක සත්වයව සංසාර දුකින් එතෙර කරවන ඒ උදෙසා පාරමී පුරන ලද මහා පුරුෂයා සම්මා සම්බුදු වෙනකන්. දෙවිය සුදුසු අවස්ථා බලාගෙන ඉඳලා අපේ මහ බෝසතාණන් වහන්සේට පෙර නිමිති පෙන්වුවා. බෝසතාණන් වහන්සේ ජීවිතේ කවදාවත් දැක නොතිබිච්චි මහල්ලෙක් එක අවස්ථාවක දකිනවා. ඒ මහල්ලා දැක්ක ගමන් බෝසතාණන් වහන්සේ තීරුම් ගත්තා. ජීවිතේ වයසට යනවා නම් තරුණකමින් මත්වීමේ ඵලය කුමක්ද? මේ තරුණ කාලේ උයන්සිරි නරඹලා සතුටු වෙන එකේ ඵලය කුමක්ද? මට උයන්සිරි වැඩක් නැහැ කියලා එදා හැරිලා ආවා. තව දවසක් යනකොට දෙවිවරු ලෙඩ වෙච්චි ලෙඩ වෙලා කෙඳිරි ගගා ඉන්න රූපයක් පෙන්වුවා. දෙවියන්ගේ උපකාරයෙන් මේවා සිද්ධ වුණේ. එතකොටත් බෝසතාණන් වහන්සේ කලකිරුණා, සංවේගීටපත් වුණා, හැරිලා ආවා. තවත් වතාවක් බෝසතාණන් වහන්සේ උයන්සිරි නරඹන්ට යන්න ඕන කියලා පිටත් වෙලා යද්දි දෙවිවරුන්ගේ ආනුභාවයෙන් ජීවිතේ අත්හැරලා ගියපු කෙනෙක්ගේ මල කඳක් පේන්න සැලසුවා. එදාත් බෝසතාණන් වහන්සේ සංවේගීටපත් වුණා, හැරිලා ආවා. ওই විදිහට බෝසතාණන් වහන්සේගේ උයන්සිරි නැරඹීමට බාධකමයි ආවේ. උයන්සිරි නරඹන්ට ලැබුණේ නැහැ. ඇසලපුර 15ක පුන් පොහෝ දිනයේ උයනේ සිරි නැරඹීම පිණිස බෝසතාණන් වහන්සේ යනවා. එදා දෙවියන්ගේ උපකාරයෙන් පේනවා පැවිදි රුවක්, පැවිද්දෙකුගේ රූපයක්. ඒ පැවිදි රුව දකිනකොට මහා බෝධිසත්වයන්ට හිතට මහා සැනසෙල්ලක් ඇති වුණා. බෝධිසත්වයෝ චන්න එමෙතිගෙන් අහනවා සගය අර හිත සංසිඳවන තරම් ලස්සන රූපේ කුමක්ද? එතකොට චන්න එමෙති කියනවා උත්තමයාණෙනි ඔය පැවිද්දෙක්
අපි ඔය දකින්නේ ග්‍රහ බන්ධනය අත්හැරපු පැවිද්දෙක්. ඒ පැවිද්දා සැනසීමක් හොයනවා. ඒ පැවිද්දා නිවනක් හොයනවා. සැනසීම නිවන කියන වචන දෙකට අපේ මහබෝසතාණන් වහන්සේගේ හිත අතිශයින්ම පැහැදී ගියා. මහබෝසතාණන් වහන්සේට කියවෙනවා සගය මා මෙච්චර කාලයක් හොයා හිටියේ ඔය සැනසීමනේ. මා මෙච්චර කාලයක් පතපතා හිටියේ ඔය සැනසීමනේ. එසේනම් කල් දාන්න කාලයක් නැහැ. පරක්කු වෙන්න කාලයක් නැහැ. අපට යාමට කාලය පැමිණිලා වගේ. සගේ මගේ හිතට අද හරි සතුටුයි. අද අපි යමු උයන්සිරි නරඹන්න. ඔන්න ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ අපේ මහා බෝධිසත්වයෝ උයන්සිරි නරඹන්නට යන්න තීරණය කළා. උයනේ සිරි නරඹලා අවසන් වෙලා යලි මාලිගාවට එන්න සූදානම් වුණා. ඒ සූදානම් වෙලා බෝධිසත්වයෝ උයනේ තිබුණු පොකුණට බහිනවා. පොකුණෙන් දිය ස්නානය කරනවා. මේ දිය ස්නානය කරන වෙලාවේ දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු මේක දකිනවා. සක්දෙවිඳු දන්නවා, දෙවියෝ දන්නවා අද මේ මහා පුරුෂයාගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන දවස. අද මේ මහා පුරුෂයා කාම බන්ධන අත්හරින දවස. විස්කම් දෙව්පුතුට කතා කරලා කියනවා පුත්‍රය අද ඒ මහා පුරුෂයා සම්බුදු බවට පත්වෙන තෙක් අපි පුලා බලා හිඳින එහි මහා පුරුෂයා අද ග්‍රහ බන්ධන අත්හරිනවා. දරුවෝ ඔබ යන්න. ඒ මහා පුරුෂයාගේ අවසන් ගිහි සැරසිල්ල ඔබ බොහෝම ලස්සනට සිදු කරන්න. එතකොට සක්දෙවිඳු ඒ විදිහට අනකරාට පස්සේ විස්කම් දෙව්පුතු යහපති කියලා පිළිවදන් දීලා තව්තිසා දෙව් භවනෙන් නොපෙනී ගියා. බෝසතාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙනවා අන්දන් තබන්නාගේ වෙස්යෙන්. අන්දන් තබන්නා කියලා කියන්නේ කාටද? බෝසතාණන් වහන්සේව බෝසත් රාජ කුමාරයාව සරසන කෙනා. ඔහුගේ වෙස්යෙන් විස්කම් දෙව්පුතු එනවා. ඒ විස්කම් දෙව්පුතු පැමිණිලා හිස්වෙලුම් සලුව අතට ගත් හේ කුමරුගේ හිස අලංකාර ලෙස වෙලීය. එසේ වෙලන්ඩ සූදානම් වෙනකොට ඔහුගේ අත හිසේ ස්පර්ශ වෙනවාත් එක්කම බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත කියනවා මොහු නම් මිනිසෙක් නොවේ. මේ මිනිස්සෙක්ගේ අතක් නෙමෙයි කියලා. දෙවියන්ගේ සැරසිල්ලෙන් සැරසුණා. ඒ දෙවියන්ගේ සැරසිල්ල ගැන පින්වතුනි හිතා ගන්න බෑ. අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ ඒ දෙවියෝ සරසනකොට මේ හිස වටා ඔතපු වෙලුම විතරක් 1000 පොටක් වෙලුවා කියනවා. හිස වටා පොටවල් 1000කින් සලුව වෙලුවා. අටුවා පොත් වහන්සේලා තුලම කියනවා ඒ දිව්‍ය සැරසිල්ල ගැන හිතන්න එපා කියනවා. හේතුව ඒ දිව්‍ය සැරසිල්ලක්. ඒක අපි කොහොම හිතන්නද? හිතාගන්න බැරි තරම් ලස්සන සැරසිල්ලකින් බෝධිසත්වයන් වහන්සේව සැරසුවා. සරසන ලද බෝධිසත්වයෝ රතේ නැගී පිටත් වෙලා එන්න සූදානම් වෙනකොට සාංශාරික ගමනේ මහබෝධිසත්වයන්ගේ පුත්‍රවන බවට උපදින්නට පින්පුරාගෙන ආපු කෙනා යසෝදරා කියන බිසෝන් වහන්සේගේ කුසින් උපන්න රාහුල පුත් කුමාරයාගේ උපත ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනේ සිද්ධ වුණේ. රාහුල පුත් කුමාරයා උපන්නා විතරයි සුද්ධෝදන රජුරුවන්ට නිම්හිම් නැති ප්‍රීතියක් ඇති වුණා. රජුරුව කියනවා රාජපුරුෂයෙකුට මේ සතුටු පුවත මාගේ පුත්‍රයාට සැලකල යුතුයි. තොප වහාම ගිහිල්ලා පුත්‍රයාට මේක සැලකලන්න. එතකොට ඔහු රථයක නැගිලා මහබෝසතාණන් වහන්සේ හොයාගෙන යනවා. බෝසතාණන් වහන්සේ සම්මුඛයට පැමිණිලා ඒ දූතයා කියනවා මේ සතුටු හස්න ඔබතුමාට ඉදිරිපත් කරන්න කිව්වේ මහරජුරුවෝ. පුත් කුමාරයෙක් උපන්නා. යසෝදරා බිසෝන් වහන්සේට පුත් කුමාරයෙක් උපන්නා කියන වචනේ ඇහෙනකොට නිවනක් පතාගෙන ඉන්න බෝසතාණන් වහන්සේට හැඟීමක් ඇති වෙනවා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. බන්ධනයක්ම ඇති වුණා. බන්ධනයක්ම උපන්නා කියන හැඟීම.
රාහුල රාහුල කියන වචනය ඇහුණා. සුද්ධෝදන රජුරෝ ළඟට දූතයා යලි පැමිණිලා කියනවා මේ පණිවිඩය අරගෙන ගියාම එතුමාගේ අමුතු සතුටක් නම් පෙවුන්නේ නැහැ. හැබැයි එතුමා මේ වචනේ කිව්වා. රාහුලෝ ජාතු බන්ධනං ජායති. එතකොටම සුද්ධෝදන රජුරෝ කියනවා එහෙනම් මේ උපන්න පුතාට වෙන නම් කුමටද? පුතුගේ නම රාහුල. ඔන්න ඔය විදිහටයි රාහුල කියන පුත්‍ර නාමය ලැබුණේ. පින්වතුනි මේ සිදුවීම් අතරේ අපේ මහා බෝධිසත්වයෝ දෙවියන් විසින් සරසන ලද ඒ මිනිස්සුන්ට හිතාගන්න බැරි විස්මයජනක සැරසිල්ලත් එක්ක රාජමාලිගාවට පැමිණෙනවා. එසේ රාජමාලිගාවට පැමිණෙද්දී දෙවියෙක් වගේ දෙව් සිරියට සමාන රූපයකින් බෝසතාණන් වහන්සේ එනවා දැකලා කිසා ගෞතමී කියන බිසව ඊටම ලස්සන ගාථාවක් කිව්වා. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝපිතා නිබ්බුතානූන සානාරී යස්සයන් ඊදි සෝපති. නිවි සැනහුණු මෙවන් රූ ඇති පුතෙකු ඇති ඒ මව් නිවුනාය සැබවින්. නිවි සැනහුණු මෙවන් රූ ඇති පුතෙකු ඇති එපියා නිවුනේය සැබවින්. යම් ළඳකට මෙවන් රූ ඇති හිමියෙකු සිටීනම් එළඳ නිවුනාය සැබවින්. නිබ්බුත පද කියපු දවස ඇසළ පුර 15වක පුන් පොහෝ දිනය. ඉතින් එදා මහා බෝධිසත්වයෝ රාජමාලිගාවට පැමිණිලා ඒ රාජමාලිගාව තුල යම් නිමේෂයක් යම් මොහොතක් ගත කළාද ඒ හැමතිස්සෙම හිතේ වැඩ කළේ මං නිවනක් හොයාගෙන යන්න ඕන. මං සැනසීමක් හොයාගෙන යන්න ඕන. ලෝක සත්වයාව භව සයුරින් එතර කරවන අමෘත පදේ හොයාගෙන යන්න ඕන කියන හිතුවිල්ල. මහා බෝධිසත්වයෝ එදා රාත්‍රියේ අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කරනවා කියලා කියන්නේ පින්වතුනි කාම බන්ධනය අත්හැර යාම. අලුයම හෙළන කෙළ පිටක් වගේ කාමයන්ට තියෙන සියලු බැඳීම් ඒ උත්තරමය අත්හැරියා. ඒක හිතාගන්න බැරි කාරණාවක්. සක්විති රාජ්‍යයට උරුමකම් තියෙන කෙනා ඒ සක්විති රාජ්‍ය කෙළපිඩක් තරමටවත් ගණන් නොගෙන අත්හැරියා. ඊටාම පින්බර බිසවක් තමන්ගේ ආදර බිරිඳ ඇයව අත්හැරියා. එදාම උපන්න සිඟිති දරුපැටිය රාහුල පුත්කුමාරයා ඒ පුත්කුමාරයව අත්හැරියා. කාරුණික ආදර දෙමව්පියෝ අත්හැරියා. රම්‍ය සුරම්‍ය සුභ කියන රාජමාලිගා අත්හැරියා. කිත් පැසසුන් සියල්ල අත්හැරියා. යලි ඒ දෙසට හැරීවත් නොබලා අපේ මහා බෝධිසත්වයෝ මහා බිනිෂ්ක්‍රමණය කළා. ඒ අබිනිෂ්ක්‍රමණය කරනකොට අබිනිෂ්ක්‍රමණ මොහොතේ කාන්තක කියන අපේ මහබෝසතාණන් වහන්සේ මේ මව් කුසෙන් බිහිවෙච්ච දවසේමයි ඒ අසපැටියත් බිහි වුණේ. ඒ වෙනකොට තරුණ අශ්වයා බවට පත් වෙලා. ඉතින් ඒ අශ්වයා හේසා රාව පිට කරනවා. ආශ්චර්යයි අද්භූතයි. හේසා රාවේ ඇහෙන්නේ. දෙවියෝ විසින් හේසා රාවේ නැහෙන විදිහට කරුණු සකස් කළා. ඒ මහා ජව සම්පන්න අශ්වයා පොළොවේ කුර තියලා මේ වේගෙන් දුවගෙන යනකොට සාමාන්‍යයෙන් ඒ කුර ඝට්ටන හඩ යොදුන් ගාණක් ඇහෙනවා. හැබැයි එදා අශ්වයාගේ කුර ගැටෙන හඬ කාටවත් ඇහුන්නේ නැහැ. දෙවියෝ ඒ හඬ නැහෙන විදිහට වැළැක්වුවා. බලන්න පින්වතුනි දෙවියන් විසින් අපේ ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර උපකාර කළාද? සම්මා සම්බුද්ධත්වයේ පිණිස දෙවිවරුන්ට උවමනාව තිබුණේ. ඒ සඳහා පුණ්‍ය තේජස් ඇති මේ මහා පුරුෂයා සම්බුදු බවට පත් කරන්නටමයි.
සම්බුදුවරයෙක් බිහි කරන අපේක්ෂාවෙන් හිටපු දෙවිවරුන්ගේ අදහස සඵල වූ දිනය. ඇසළ පුර 15වක පුන් පොහෝ දිනය මහ බෝධිසත්වයෝ මහා බිනිෂ්ක්‍රමණය කළා. යොදුන් 3ක් දුරට යනවා ඒ රාත්‍රියේ. යොදුන් 3ක් කියලා කියන්නේ කිලෝමීටර් 30ක්. රාජධානි 3ක් පහු කරගෙන ගියා. අනෝමා කියන නදී තීරයට පැමිණියා. ඒ අනෝමා නදී තීරයට පැමිණෙනකොට මහබෝසතාණන් වහන්සේට හිතක් උපදිනවා. දැන් ඇති. මෙපමණකින් මාගේ ග්‍රහ වාසය මිදුනේමය. චන්න කියන අමාත්‍යවරයාත් එක්ක මේ ගමන ගියේ. චන්නගෙන් අහනවා සගය මේ ගලාගෙන යන උතුම් නදී තුමෝ කවර නමකින් යුක්තද? චන්න කියනවා උත්තමයාණෙනි මේ නදියේ නම අනෝමා නදියයි. එතකොට බෝසතාණන් වහන්සේ සතුටු වුණා. අනෝමා කියලා කියන්නේ අලාමක කියන අර්ථය. මාත් මේ හොයාගෙන යන්නේ අලාමක දෙයක්. අලාමක නිවන සොයාගෙන යන මට ග්‍රහ බන්ධනය අත්හරින්ට මේ අලාමක නම් ඇති නදියම හොඳයි. අනෝමා නදී තීරයේදී ඒ ගමන නැවතුණා. ඒ ගමන නැවතුණාට පස්සේ තමයි පින්වතුනේ සිළුමිණ සෑයත් සළුමිණ සෑයත් නිර්මාණය වෙන මේ හරි පුදුම සහගත සිදුවීම සිද්ධ වෙන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ මඟුල් කඩුව මංගල අසිපත අතට ගත්තා. ඒ මංගල අසිපත අතට අරගෙන තමන් වහන්සේගේ නීල වර්ණ කෙස් කලඹ ඒ මංගල අසිපතින් ඡේදනය කළා. මේ මඟුල් අසිපත කියලා කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් අසිපතක් ගැන අපි කතා කරනකොට අසිපත කඩුව කියලා කියන්නේ යුද්ධයට භාවිතා කරන දෙයක්. ලේ තැවරුණු දෙයක්. ප්‍රාණීන්ට හානි වෙච්ච දෙයක්. හැබැයි අපේ මහබෝසතාණන් වහන්සේගේ මඟුල් අසිපත කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. කුරා කුහුඹියකටවත් හානියක් වෙච්චි නැති ඒ අසිපත. ශිල්ප දැක්වීම උදෙසා පමණක් පාවිච්චි වෙලා තිබුණු ඒ අසිපත. ඒ අසිපතින් උත්තම ක්‍රියාවක් සිද්ධ කළා. ග්‍රහ බන්ධනයේ අත්හැරීම පිණිස කෙස් කලබ කපා දෙමුවා. ඒ මහා බෝධිසත්වයන්ගේ කෙස් කලඹ නීල වර්ණ කෙස් කලඹ කැපුවා විතරයි එතන ආශ්චර්ය ජනක එරදිහක් සිද්ධ වුණා. සිරසේ ඉතිරි වෙච්චි කෙස් දක්ෂිනාවර්තව කැරකී පිහිටියා. ආයේ කවදාවත් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිත කාලේ පුරාවටම ඒ කෙස් කපන්න අවකාශයක් කපන්න උවමනාවක් සිද්ධ වුණේ එරදියක් විදිහට යලි වැවෙන්නේ නැති වෙන විදිහට අර කෙස් හිසේ පිහිටියා. ඉතින් මේවා ආශ්චර්ය ජනක ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන ඉගෙන ගන්නකොට ආශ්චර්ය අద్භූත කාරණා විදිහටයි අපි දරාගත යුත්තේ. බෝසතාණන් වහන්සේ නීල වර්ණ කෙස් කලඹ අතට අරගෙන ඒ කෙස් කලඹ දෙස බලනවා. මේ කෙස් ඡේදනය වී ගියා වගේ මම මගේ ග්‍රහ බන්ධනය අත්හැරියා. කුඩා මහත් දීපල අත්හැරියා. කුඩා මහත් ඥාති සමූහය අත්හැරියා. මෙසේ මා අත්හැරියේ අලාමක වූ නිවනක් පතාගෙන. ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවීම පිණිස මා පතාගෙන යන නිවන මට හමුවේ නම් මාගේ මේ කෙස් කලඹ අහසේම පිහිටාවා. බිම නොවැටේවා කියන අදහසින් කෙස් කලඹ අතින් මුදා හැරියා. ඒ අතින් මුදා හරිනකොට පින්වතුනේ නීල වර්ණ කෙස් කලඹ ඉහළටම යනවා. මේ අපි ඉගෙන ගන්න පින්වතුනේ බෝධිසත්වයේ අසිරිය ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය නෙවෙයි. බෝධිසත්වයන් වහන්සේගේ අසිරිය මෙසේ නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය. මොකද බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනේ ඒ වෙනකොට මේ ලෝකේ පිනෙන් වැඩිම කෙනා. ඒ පිනෙන් වැඩිම කෙනාගේ කෙස් කලඹ නිල් පැහැයෙන් බැබලි අහසට යනවා.
අහසේ යොදුනක් උඩට ගියා. යොදුනක් උඩට අහසට මේ කෙස්කලඹ ඉහළට ඉහළට යනකොට අහසේ බැබලි තියෙන හැටි දකිනවා දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. සක්දෙවිඳු ඊටාම ගෞරවයෙන් මේ කෙස් අරගත්තා. අහෝ අති දීර්ඝ සසර ගමනක සිතාගත නොහැකි කැපකිරීම සිදු කරලා සයුරේ ජලකඳ පරදා රුධිරයේ දන් දීපු උත්තමයාගේ කේශ ධාතු නේද මේ? අති දීර්ඝ සංසාර ගමනක තරු කැට පරදා ඇස් දන් දීපු උත්තමයාගේ කේශ ධාතු නොවේද මේ? අති දීර්ඝ සංසාර ගමනක කෙලෙස් නිසා සංසාරයට වැසෙන ලෝක සත්වයාව සංසාරයෙන් නිදහස් කරන්න ඕන කියන අදහසින් යමෙක් සංසාරයට පැමිණුණා නම් ඒ තමයි බෝධිසත්වයෝ. පින්වතුනි සාමාන්‍ය සසරගත සත්වයා කෙලෙස් නිසාම සසරේ යනවා. රාගයක් පතාගෙන සසරේ යනවා. ද්වේෂේ පතාගෙන සසරේ යනවා. මුලාව නිසා සසරේ යනවා. සාංසාරික ගමනේ නොයෙක් සැප පතාගෙන සසරේ යනවා. අපි ಜಾති එකට යන්න ඕන කී සසරේ යනවා. බෝධිසත්වයෝ කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. බෝසතාණන් වහන්සේ සසරට වැදුනේ ලෝක සත්‍යව සංසාර කතරින් ඈතර කරවන්න. ඉවේ මහා පුරුෂයාගේ කේස ධාතු නොවේද මේ? මෙහෙම හිතා තමයි දෙවියෝ ඒ කේශ ධාතුන් වහන්සේලා අරගත්තේ. ඒ අරගත්ත කේශ ධාතුන් වහන්සේලා මැණික් කරඬුවක බහාගෙන අරගෙන ගිහිල්ලා එදාම මීට වර්ෂ 2616කට පෙර යෙදිච්චි ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනේම දෙදෙව් ලෝකාධිපති සක්දෙව් රජාණෝ යොදුන් 3ක් උසට සිළුමිණි මහා සෑය කිරෙව්වා. ආශ්චර්යයි. සිළුමිණි මහා සෑය කියලා කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම මණික්මය සෑයක්. ඉන්ද්‍රනීල කියන මාණික්‍ය වලින් තමයි ඒ මුළු සෑයම දෙවියන්ගේ දේවානුභාවයෙන් ඉදි වුණේ. දෙවියන්ගේ එර්දිය නිසා එක සැනකින් සෑය ඉදි වුණා. ඒ සෑ රජාණන් වහන්සේගේ ගර්භයේ තමයි ඒ පූජනීය ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේගේ උතුම් කේශ ධාතුන් වහන්සේලා. ඒ නිසා මෙන්න මෙහෙම කියනවා. චෙත්වාන මූලින් වර ගන්ධ වාසිතං වේහාසයං උක්කිප්පී අග්ග පුග්ගලෝ සහස්සනෙත්තෝ සිරසා පටිග්ගහි සුවන්න චංගෝට වරේන වාසවෝ. උතුම් සුවඳ කැවූ කෙස් වැටිය කඟින් සිඳ ලොවෙහි අග්‍ර පුරුෂ තෙමේ එය අහසට දෙමි. දහස් නැතෙති වාසව සක්දෙවි දිවසින් එය දැක රන් කරඬුවෙක්හි බහා සිළුමිණි මහා සෑය පිහිටුවී. ඕන්න ඔහොම තමයි සිළුමිණි නමින් ඒ මහා සෑ රජාණන් වහන්සේ ඉදි වුණේ. ඒ සිළුමිණි මහා සෑ රජාණන් වහන්සේට පින්වතුනි පාලියෙන් කියනවා චූලාමණී චේතිය කියලා. සිංහලෙන් කියන නම තමයි සිළුමිණි. ඒ සිළුමිණි කියලා කියන්නේ සිළු කියලා කිව්වේ බෝසතාණන් වහන්සේගේ කෙස් කලඹට. මිනි කියලා කිව්වේ මණික්මය සෑය. බෝසතාණන් වහන්සේගේ කෙස් කලඹ ධාතුන් වහන්සේලා වැඩ හිඳින මණික් සෑය කියන අදහසිනුයි සිළුමිණි මහා සෑය කියලා කියන්නේ. දෙවිවරු නිරන්තරයෙන් වඳිනවා. යොදුන් 3ක් කියලා කියන්නේ ගව් 12ක් කිලෝමීටර් 30ක් උසයි මේ සෑය. ඉතින් මේ ආශ්චර්යමත් මහා සෑය සිළුමිණි මහා සෑ රජාණන් වහන්සේට ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ඉදි වුණ ඒ මහා සෑයට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වෙලාවේ පින්වතුනි කෙස් කලඹ කපා දමලා අහස් ගැබට මුදා හැරපු බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ වස්ත්‍ර දෙස බලනවා. ඒ පැළඳ සිටි ගිහි වස්ත්‍රයට බෝසතාණන් වහන්සේගේ හිත ගියේ නැහැ.
බෝසතාණන් වහන්සේට නොයල්මක් හටගත්තා ගිහි වස්ත්‍ර ගැන. ආන්නේ වෙලාවේ බෝසතාණන් වහන්සේගේ මේ කලකිරුණු හිත දකිනවා. ගටිකාරය කියන මහා බ්‍රහ්මරාජයා, මේ ගටිකාරය කියලා කියන්නේ කවුද පින්වතුනේ? කාශ්‍යප බුද්ධ කාලයේ අපේ මහා බෝසතාණන් වහන්සේ ජෝතිපාල කියලා තරුණයෙක් කියලා ඉපදිලා ඉද්දි ඒ ජෝතිපාල තරුණයාගේ ළඟම හිතවතා වුණේ ගටිකාරය. ගටිකාර ඒ ජීවිතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අනාගාමී ඵලයේ සාක්ෂාත් කරලා සුද්ධාවාසී ඉපදිලා හිටියේ. ඒ ගටිකාර බ්‍රහ්ම රාජයා දකිනවා මහබෝධි සත්වයන්ගේ හිතුවිල්ල. හිතුවිල්ල දැකලා කල්පනා කළා මං මගේ ඒ පැරණි මිත්‍රයාට මේ උතුම් මොහොතේ ඔහුට සුදුසු පරිස්කාර දෙන්න ඕන. තුන් සිවුරු අරගෙන ඇවිල්ලා ගටිකාර මහා බ්‍රහ්ම රාජයා තමයි ඒ මොහොතේ අපේ මහබෝසතාණන් වහන්සේට සිවුරු පරිස්කාර පූජා කළේ. ඒ සිවුරු පරිස්කාර පිළිගන්නකොට බෝසතාණන් වහන්සේ ඇඳගෙන හිටපු සලු ඉවත් කළා. ඒ ගිහි වස්ත්‍ර ඉවත් කරනකොට ගටිකාර කියන මහා බ්‍රහ්ම රාජයා ඊටාම ගෞරවයෙන් අන් අයගේ සසර දුක්ගිනි නිවාලන්ට සාංසාරික ගමනක් පුරා ගුණපිරු උත්තමයාගේ ගත සැරසූ වස්ත්‍ර නොවේද මේ කියලා මහා පැහැදීමකින් ඒ වස්ත්‍ර අරගත්තා. ඒ වස්ත්‍ර යුගල අරගෙන ගිහිල්ලා ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනේම ගටිකාර මහා බ්‍රහ්ම රාජයා සෑයක් කෙරෙව්වා. ඒ සෑයට කියනවා සලුමිනි මහා සෑය. සෑරජාණන් වහන්සේ කෙරෙව්වේ සම්පූර්ණයෙන්ම මැණික් වලින්. සෑරජාණන් වහන්සේගේ උස යොදුන් 12ක්. යොදුන් 12ක් උස ඇති මහා සෑය. කිලෝමීටර් වලින් ගත් කිලෝමීටර් 120ක් උසයි පින්වතුනේ මේ මහා සෑය. දුස්ස චේතිය කියලත් මේ සෑයට පාලියෙන් කියනවා. සලුමිනි සෑය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේගේ බෝසත් සලු වැඩ හිඳින නිසා. මැණික් වලින් කර වූ සෑය නිසා මිනි සෑය. බෝසතාණන් වහන්සේගේ උතුම් වස්ත්‍ර වැඩ හිඳිනා මැණික් සෑය කියන අර්ථයෙන් සලුමිනි මහා සෑය කියලා කියනවා. බ්‍රහ්ම රාජයෝ නිරන්තරයෙන් වන්දනාමාන කරන බඹලොවේ පිහිටි සලුමිනි මහා සෑ රජුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි ඕන් ඔය විදිහට තමයි සලුමිනි මහා සෑරජාණන් වහන්සේත් සිළුමිනි මහා සෑරජාණන් වහන්සේත් ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනයේ දෙව්ලොවේත් බඹලොවේත් ඉදි වුණේ. මේ සිළුමිනි මහා සෑරජාණන් වහන්සේගේ තුල මේ වෙනකොට සරුවඥ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට මේ සලුමිනි මහා සෑරජාණන් වහන්සේ තුල අපේ සුගත තථාගත බුදුරජාණන් වහන්සේගේ සරුවඥ වම් අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ කොහොමද මේ සෑරජාණන් වහන්සේලා තුල ඒ ධාතුන් වහන්සේලා වැඩ හිඳින්නේ? දැන් මෙතන ඉඳලා අපි අහන්නේ එහි අනුපිළිවෙල කතාව. ඇසළ පොහෝ දිනේ අභිනිෂ්ක්‍රමණය කරපු අපේ මහබෝසතාණන් වහන්සේ 6 වසරක් අමෘත නිවන සොයලා දුෂ්කර ක්‍රියා කරලා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ගයාවේ වජිරාසන මත වැඩ හිඳලා ගෞතම නමින් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඒ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ශ්‍රී සද්ධර්මය අමෘත නිවන් සුවය විඳිමින් පුරා සති 7ක් ගත කළා. ඒ සති 7 ඇවෑමින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරන්නට තීරණය කළා. අවබෝධ කරගත්ත ඒ උතුම් සී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට තීරණය කරපු ශාස්ත්‍රඥ වහන්සේ අපගේ ගෞතම රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ සඳහා සුදුසු කල් බලනවා. එතකොට බුදු නුවණට පේනවා සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු පිරිසක් ඉන්නවා මංගල දම් දෙසු මහන්න. ඒ තමයි පස්වග භික්ෂුන් වහන්සේලා. ඒ අය මේ වෙනකොට ඉන්නේ බරණැස ඉසිපතන වන මිගදායේ.
ඒ බරණැස ඉසිපතනේ තියෙන පින්වතුනි කොහේද? දඹදිව. ජම්බුද්දීපයේ බරණැස ඉසිපතන මන මිගදායට අපේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩම කරන්න තීරණය කළා. පා ගමනින්ම බුදුරජාණන් වහන්සේ ගයාවේ ඉඳලා බරණැසට වැඩම කළා. බරණැසට වැඩම කරපු දිනය ඇසලපුර 15වක පුන් පොහෝ දිනය. මීට වර්ෂ 2610කට පෙර ඇසලපුර 15වක පුන් පොහෝ දිනයේ අපගේ බුදුරජාණන් වහන්සේ බරණැස් වන මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරමින් මංගල ධර්ම දේශනාව ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමත් එක්කයි ලෝකයට ධර්ම රත්නේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ පළවෙනි ධර්ම දේශනාව අහද්දීම මේ මනුස්ස ලෝකේ කොණ්ඩඤ්ඤ කියන ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කළා. එතකොට ලෝකයට සංඝ රත්නය පහළ වුණා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන තෙරුවනම පහළ වෙච්ච දිනය ඇසලපුර 15වක පුන් පොහෝ දිනය. සදහවත් පින්වතුනේ, පින් ඇති ලෝක සත්වයා සසරින් එතරට ගියා. රහතන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵල ලාභීන් බිහි වුණා. ඒ සියලු දෙනාට සැපේ සැනසීම ලබා දෙමින් ශාස්ත්‍රූන් වහන්සේ අනුක්‍රමයෙන් 80 වයසට එළඹුණා. කුසිනාරාවේ උපවර්තන ශාල වන උද්‍යානයේ යමක ශාල රුක්ෂ අතරේ සැතපී ඒ මහා කාරුණික හිරු මණ්ඩල මේ ලෝකයට පහළ වෙච්ච මහා ඇස අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවදාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයේ සිද්ධ වෙනවා. මීට වර්ෂ 2565කට පෙර යෙදුණු වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ පින්වතුනේ විශේෂ අදිෂ්ඨානයක් සිදු කරලා. අපි අදිෂ්ඨානය මේ විදිහට සිහි කරමු. මා කිව්වම කියන්න. සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු භේදම භේදංච අධිඨාය මහාදයෝ සියලු බුදු කිස නිම කළ අපගේ බුදුරජාණෝ කුසිනාරාවේ සල්වනයේදී පිරිනිවන් වැඩිසේක සියලු ලෝ සත කෙරෙහි පතල දයානුකම්පායති උතුම් සම්බුදුරජාණෝ ධාතුන් වහන්සේලා බිදී විසිරී යන ලෙස අදිෂ්ඨාන කොට වදාළසේක. මහා කාරුණික බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පානකොට අදිෂ්ඨාන දෙකක් තියෙනවා. එක අදිෂ්ඨානයකට කියනවා ඒක ඝන වීමේ අදිෂ්ඨානය. අනිත් අදිෂ්ඨානය ධාතුන් වහන්සේලා විසිරීමේ අදිෂ්ඨානය. ඇතැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිරිනිවෙද්දී සම්බුදු සිරුර ඒක ඝන වෙන්න අදිෂ්ඨාන කරනවා. එතකොට පින්වතුනි ධාතු වශයෙන් සම්බුදු සිරුර බිඳෙන්නේ නැහැ. රන් පිළිමයක් වගේ ඒක ඝන වෙනවා. ඇතැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පාද්දී
ධාතුන් වහන්සේලා බිඳී විසිරී යන්ට අධිෂ්ඨාන කරනවා. අපි සරණ ගියපු අපගේ මහා කාරුණික ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළේ ධාතුන් වහන්සේලා බිඳී විසිරී යන ලෙසටයි. ධාතුන් වහන්සේලා බිඳී විසිරී ගියා. ඒ මෙන්න මේ විදිහට උන්නී සංචතුරෝ දාටක්කකා ද්වේච සත්තිමා අසම්භින්නාචතා සබ්බා සේසා භින්නාච ධාතුයෝ උතුම් ලලාට ධාතුන් වහන්සේද සතර දළදා වහන්සේලාද අකුධාතුන් වහන්සේලා දෙනමද නොවිසිරී වැඩ සිටිසේක අනෙක් සියලු ධාතුන් වහන්සේලා බිඳී විසිරී වැඩ සිටිසේක භින්න මුග්ගප්පමානාච භින්න තණ්ඩුල සන්නිභා මහන්තා මජ්ජිමාචේව කුද්ධිකා සාස පූපමා මහද්ධාතුන් වහන්සේලා මුං පියලි තරමට බිඳී ගියසේක මධ්‍යම ප්‍රමාණ ධාතුන් වහන්සේලා කැඩුණු සහල් තරම් වූසේක කුඩා ධාතුන් වහන්සේලා අබයට තරම් වූසේක චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ දේවාහරින්සු ඒකේකං චක්කවාල පරම්පරා සමසතලිස් දළදා වහන්සේලාද කේශධාතුන් වහන්සේලාද ලෝම ධාතුන් වහන්සේලාද යන මේ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ සක්වලට ගෙන ගොස් දේවතාවෝ හරසරින් පිදුසේක ඕන විදිහටයි පිංගුතුනේ ධාතුන් වහන්සේලාගේ විසිරීමේ සිදුවීම උනේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතරේ ධාතුන් වහන්සේලා 7 නමක් නොවිසිරී වැඩ හිටියා. අනිත් ධාතුන් වහන්සේලා සියල්ල බිදී ගියා. ඒ බිදියන්ට පෙර ධාතුන් වහන්සේලා අතරේ යම් ඒ කේශ ධාතුන් වහන්සේලා ලෝම ධාතුන් වහන්සේලා වෙද්ද සමසතරිස් දළදා වහන්සේලා වෙද්ද දෙවිවරු දේව එරුදිහින් ඒ සියලු ධාතුන් වහන්සේලා රැගෙන ගියා. ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගේ ස්වභාවය කොහොමද? මහන්තා ස්වන්න වන්නාච මජ්ජිමා මුත්තිකප්පභා
කුද්ධිකා කුන්දවන්නාච සබ්බා වන්දාමි ධාතුයෝ මහද්ධාතුන් වහන්සේලා රන්වන් පැහැතිසේක මධ්‍යම ප්‍රමාණ ධාතුන් වහන්සේලා මුතු පැහැයෙන් යුතුසේක කුඩා ධාතුන් වහන්සේලා කොඳමල් පැහැතිසේක සියලු ධාතුන් වහන්සේලාට මම වන්දනා කරමි මහන්තා පංචනාලිච මජ්ජිමා පංචනාලිච චනාලි කුද්ධිකා චේව සබ්බා වන්දාමි ධාතුයෝ නැලි පහක් පමණ වූ මහද්ධාතුන් වහන්සේලාද නැලි පහකින්ම යුතු මධ්‍යම ප්‍රමාණ ධාතුන් වහන්සේලාද නැලි හයකින් යුතු කුඩා ධාතුන් වහන්සේලාද මේ සියලු ධාතුන් වහන්සේලාට සාදර ගෞරවයෙන් මම වන්දනා කරමි. පින්වතුනි ඕන ඔය විදිහටයි ධාතුන් වහන්සේලාගේ බිඳීම සිද්ධ වෙන්නේ. තව එක ධාතුන් වහන්සේ නමක් බිඳී විසිරෙන්නේ නැතුව වැඩ හිටියා. ඒ තමයි ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ. ඒ ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ අරගත්තේ සරභූ කියන මහරහතන් වහන්සේ සම්බුදු සිරුර දැවෙමින් තියෙද්දී. ඒ සරභූ මහරහතන් වහන්සේ අරගත්ත ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ මහියංගන මහා සේරජානන් වහන්සේ තුල මේ ලංකා භූමියේ වැඩ ඉන්නවා. මහියංගන මහා සේරජානන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. පින්වතුනි ඔය විදිහට ධාතුන් වහන්සේලා බිඳීම ගැන අපි හොඳට දරා ගන්න ඕන. ශාස්ත්‍රෝන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහිමයි බිඳුනේ. හැබැයි මේ ධාතු බෙදීම ගැන ඔබ මෙහිමත් අහලා ඇති. අට්ඨදෝනං චක්කුමතෝ ශරීරේ. සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තිබුණේය. මොකද්ද පින්වතුනි මේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තිබුණා කියන කතාව? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ ධාතුන් වහන්සේලා ඔය විදිහට බිඳී ගියා. බිඳී ගියපු ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිණිස රජදරුවෝ අරගල කරන්න ලැහැත්ති වුණා. ඒ අරගලයට සූදානම් වෙනකොට ඒට මැදිහත් වුණා ද්‍රෝණ කියලා බමුණෙක්. ওই ද්‍රෝණ කියන බමුණා සියලු රජදරුවන්ට ආචාර්යවරයා වෙච්ච කෙනෙක්. ඒ ආචාර්ය ගෞරවයේ මුලට අරගෙන ද්‍රෝණ බමුණ මැදිහත් වුණා. මම මේ ධාතුන් වහන්සේලා බෙදා දෙන්න. රජදරුවෝ කැමති වුණා. ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදීම පිණිස ගත්ත මිනුම ද්‍රෝණ. ඒ ද්‍රෝණ කියන මිනුමින් ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා වැඩ හිටියා. මේ ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදීමේ කටයුත්ත සිදු කරගෙන යනකොට වංචා කළා.
ඒ වංචා අතර එක වංචාවක් තමයි රජදරුවන්ගේ ප්‍රමාදයක් දැකලා සර්වඥ දකුණු දළදා වහන්සේ තමන්ගේ ජටාවේ සඟවා ගත්තා. ඒ ජටාවේ සඟවා ගන්න සිද්ධිය දකිනවා දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. සක්දෙවියෝ බැලුවා මේ ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා වන්දනා කරන්න තියෙන ආසාවට මෙහෙම ධාතුන් වහන්සේ හඟව ගන්නවා. ඒ වුණාට ද්‍රෝණ බමුණාට මේ ධාතුන් වහන්සේ සම්බන්ධයෙන් කිසිම උරුමයක් නැහැ. උරුමයක් නැති කෙනා ධාතුන් වහන්සේ තියාගත්තා කියලා ධාතු පෙළහර දක්වන්න පුළුවන්කමක් ධාතු පූජෝපහාර දක්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා සක්දෙවිඳු දිව්‍ය අර්ධියෙන් ද්‍රෝණ බමුණාට නොතේරෙන විදිහට ඒ ධාතුන් වහන්සේ අරගත්තා. ඒ ධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ලා අපේ දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක වූ සක්දෙවිඳු ඒ ධාතුන් වහන්සේව තැන්පත් කළා සිළුමිණි මහා සෑරජාණන් වහන්සේ තුල. ඕන ඔය විදිහටයි සිළුමිණි මහා සෑරජාණන් වහන්සේගේ සෑ ගර්භයට සර්වඥ දකුණු දළදා වහන්සේ ලැබුණේ. අදටත් පින්වතුනි මේ වෙනකොටත් ඒ සර්වඥ දකුණු දළදා වහන්සේ සුදෝවන් රශ්මී විහිදුවා සිළුමිණි මහා සෑ ගර්භයේ වැඩ හිඳිනවා. ඉතින් කොයිතරම් අසිරිමත්ද දෙවියෝ සාදුකාර දිදි නිරන්තරයෙන් වන්දනා කරන්නේ ආන්න ඒ උතුම් ධාතුන් වහන්සේ. ඒ ගැන තමයි පින්වතුනි කියන්නේ ඒකා දහටා තිදසපුරේ එක දළදාවක් තිදසපුරේ තිබේ. ඒකාහි දාටා තිදිවේහි පූජිතා. එක් දළදාවක් තව්තිසාවේ දෙවියෝ වඳින්නේය යනාදි වශයෙන් සඳහන් වෙන්නේ මේන්න මේ ගැනයි. ඉතින් සිළුමිණි මහා සෑරජාණන් වහන්සේ තුල වැඩ හිඳින සර්වඥ දකුණු දළදා වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ ධාතුන් වහන්සේද දරාගෙන වැඩ හිඳින සිළුමිණි මහා සෑරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ විතරක් නොවේ පින්වතුනේ සිළුමිණි මහා සෑරජාණන් වහන්සේ ගැන කියනකොට සර්වඥ දකුණු අකු ධාතුන් වහන්සේ මුලින්ම වැඩ හිටියේ සිළුමිණි මහා සෑරජාණන් වහන්සේ තුල. පස්සේ ඒ උතුම් ධාතුන් වහන්සේව ලංකා භූමියේ තූපාරාම සෑරජාණන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කිරීම පිණිස රහතන් වහන්සේලා විසින් වැඩම කරවා ගත්තා. ඉතින් සිළුමිණි මහා සෑරජාණන් වහන්සේ කියලා කියන්නේ සර්වඥ දකුණු අකු ධාතුන් වහන්සේගේ ස්පර්ශයමුත් පූජනීය වෙච්චි සෑරජාණන් වහන්සේ. අපි අද මේ සෑ වරුණ ඇහුවේ ඒ බඳු පූජනීය සෑරජාණන් වහන්සේ නමක් ගැන. සර්වඥ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ තූපාරාම මහා සෑරජාණන් වහන්සේ තුල. අපේ මේ ලංකා භූමියේ තූපාරාම මහා සෑයේ. එහෙමනම් පින්වතුනේ සර්වඥ වම් අකු ධාතුන් වහන්සේ වැඩ හිඳින්නේ කොහිද? සර්වඥ වම් අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා උතුම් සළුමිණි මහා සෑරජාණන් වහන්සේ තුල. ආන් ඒ නිසා තමයි ධාතු වන්දනා ගාථාවල මෙන්න මෙහෙම තියෙන්නේ. උන්හි සං සීහලේ දීපේ බ්‍රහ්ම ලෝකේච වාමකං සීහලේ දක්ඛිනක්ඛංච සබ්බා පේතා පතිට්ඨිතා. ඒ ගාථාව තුල නම් සඳහන් වෙන්නේ සර්වඥ වම්මකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ බඹලොව කියලයි. බඹලොවේ කොහිද වැඩ ඉන්නේ? බඹලොවේ සළුමිණි මහා සෑරජාණන් වහන්සේ තුලයි වම් අකු ධාතුන් වහන්සේ වැඩ හිඳින්නේ. වම් අකු ධාතුන් වහන්සේට සර්වඥ වම් අකු ධාතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වම් අකු ධාතුන් වහන්සේ දරාගෙන වැඩ හිඳින බ්‍රහ්ම රාජයෝ නිරන්තරයෙන් වන්දනාමාන කරන සළුමිණි මහා සෑරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ විදිහට පින්වතුනේ අපි පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් සිළුමිණ මහා සෑරජාණන් වහන්සේගේ උතුම් සෑ වර්ණනාව ශ්‍රවණය කළා. සළුමිණි මහා සෑරජාණන් වහන්සේගේ උතුම් සෑ වර්ණනාව
ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කරපු දහම් කාරණා වලින් සදහවත් පිංගතුල්ලාට හිතින් මවා ගන්න පුළුවන් වෙන්නේ නැති ඒ සෑරජානන් වහන්සේලා. ඒ සෑරජානන් වහන්සේලා වඳින්නේ පිංගතුනේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයොත් දිව්‍ය ලෝකයේ දෙවිවරුත්. විශේෂ කාරණාවක් සිහි කරන්න ඕන. දෙවියෝ දෙව්ලොවදී වඳිනවා බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත්. ඒ දෙවිවරුන්ගේ තියෙන නිහතමානීකම බලන්න. ඇතැන් උඩඟු පිරිස මේ මනුස්ස ලෝකේ ඉන්න ධාතු වන්දනාවට ගරහද්දී දෙවිවරු වන්දනාමාන කරන්නේ සර්වඥන් වහන්සේගේ ධාතුන් වහන්සේලාටත් නොවේ. දෙවිවරු බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාටත් වන්දනා කරනවා. බ්‍රහ්මයෝ බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාටත් වන්දනා කරනවා. ඒ සෑරජානන් වහන්සේලා මේ මනුස්ස ලෝකින් ගොඩාක් ඈත දුරක පිහිටලා තියෙනවා. ඊටාම කිහිප දෙනයි ඒ සෑරජානන් වහන්සේලා මනුස්ස ලෝකේ දැක්කනම් දුටුවේ. එක අවස්ථාවක ඒ සෑරජානන් වහන්සේලා දැක ගැනීමේ අවස්ථාව උදා වුණා බද්දජී කියන මහරහතන් වහන්සේගේ එරදියක් නිසා. බද්දජී මහරහතන් වහන්සේ සලුමිනි මහා සෑරජානන් වහන්සේව මනුස්ස ලෝකෙට ගෙන්නලා පෙන්නවා. ඒ අවස්ථාවේ එතන හිටපු මිනිස්යන්ට හිත පහදවාගෙන ඔය සලුමිනි සෑය වැඳගන්න අවකාශය උදා වුණා. ඊට අමතරව අපේ ඉතිහාස පොත්වල සිදුවීමක් තියෙනවා. සිළුමිණ සෑය වන්දනා කරපු කතාවක්. සුළුගලු කියන උපාසකතුමා මේ ලංකා භූමියේ හිටපු සුළුගලු කියන උපාසකතුමා මහා මලියදේව මහරහතන් වහන්සේත් එක්ක සලුමිණි සෑය වඳින්න ගියා. ඒ සෑරජානන් වහන්සේ වන්දනා කරලා ඒ සෑරජානන් වහන්සේ අභිමුඛයේදී ගොඩාක් දෙවිවරුත් මුණ ගැහුණා. සලුමිණ සෑයේ වරුණ මේ මනුස්ස ලෝකේ ලංකාවට ඇවිල්ලා සුළුගලු උපාසකතුමා පිරිස් පිරිවරාගෙන කිව්වා. ඒ වර්ණනාව දවස් 7ක් කියනකොට සුළුගලු උපාසකතුමාගේ ආයුෂය අවසන් වුණා. එතුමා කාලක්‍රියා කරලා තුසිත දෙව් භවනේ උපන්නා. මේ අපි බණපද කියනකොට තුසිත දෙව් භවනේ ඉපදිලා අතිශයින්ම සතුටු වෙනවා ඇති. ඉතින් බින්වතුනේ අද මේ ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනේ අපි මේ සුන්දර සෑවරුණ පූජනීය සෑවරුණ ශ්‍රවණය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට අපි දරා ගන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ තැනයි වැඩ ඉන්නේ. බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බඹලොවේ වැඩ ඉන්නවා. බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙව්ලොවෙත් වැඩ ඉන්නවා. එතකොට බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ මනුලොවේ නැත්ද? මේ මනුලොවේ බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෝසතාණන් වහන්සේගේ ස්පර්ශය ලැබූ පාරිභෝගික ධාතුවක් වැඩ ඉන්නවා. කතරගම කිරිවෙහෙරේ. ඒ තමයි අපේ මහා බෝධිසත්වයෝ කේසච්ඡේදනය කරපු මඟුල් අසිපත. ඒ මංගල අසිපත වැඩ හිඳින්නේ කතරගම කිරිවෙහෙර මහා සෑරජානන් වහන්සේ තුල. ඒ සෑරජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අපි උතුම් සිළුමිණි මහා සෑයත් සලුමිණි මහා සෑයත් මේ විදිහට වන්දනා කරමු. මා කීවට පස්සේ කියන්න. බෝධිතතෝ පුරිමංචේව චෝලා දුස්ස මනීරිතේ තාවතිංස මුනින්දස්ස තිදසින්දේන පූජිතා අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බව ලැබීමටත් ප්‍රථම තාවතිංසයේ දෙවියන් හට
සයේ දෙවියන් හට සාදරයෙන් පිදීම පිණිස සාදරයෙන් විඳීම පිණිස සක්දෙව් රජාණන් විසින් සක්දෙව් රජාණන් විසින් අප මහා බෝසත් උතුමන්ගේ අප මහා බෝසත්තුතුමන්ගේ නීලවරණ කෙස් කලඹ තැම්පත් කොට නීලවර්ණ කෙස් කළඹ තැන්පත් කොට චූලාමනී සෑය නම් වූ චූලාමනී සෑය නම් වූ සිළුමිණි මහා සෑය සිළුමිණි මහා සෑය මැණික් වලින් තනවන ලද්දේය මැණික් වලින් තනවන ලද්දේය චූලාතියෝජන අබ්බේ මනිතූපේ පතිට්ඨිතා වේ පටිච්චිතා තහින් දක්ඛින ධාතාච දක්ඛින ධාතාච දක්ඛිනක්ඛ කමේවච දක්ඛිනච්ච තමේවච උසින් තොන් යොදුන් තරම් වූ උසුන් තුන් යොදුන් තරම් ඒ මහා මැණික් ඒ සෑයේ මහා මැණික් සෑයේ සරුවඤ්ඤ දකුණු දළදා වහන්සේද සර්වඥ දකුණු දළදා වහන්සේද තැම්පත්ව වැඩ සිටිනාසේක තැන්පත්ව වැඩ සිටිනාසේක දකුණු අකුධාතුන් වහන්සේද දකුණු අකුධාතුන් වහන්සේද ඒ උතුම් මහසෑ ගර්භයේ උතුම් මහසෑ ගර්භයේ බොහෝ කලක් වැඩ සිටිසේක කලක් වැඩ සිටිසේක පරිනිබ්බුතම්හි සම්බුද්ධේ පරිනිබ්බුතම්හි සම්බුද්ධේ නිහිතා ධාතුයෝ දුවේ ධාතුයෝ දුමි තං චූලාමණී චෛත්‍යංච චූලාමණී චෛත්‍යං නමාමි සිරසාහං නමාමි සිරසාහං අපගේ මුනි රජාණන් වහන්සේගේ මුනි රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු නිවීමෙන් පසු ඒ උතුම් ධාතුන් වහන්සේලා දිනමද උතුම් ධාතුන් වහන්සේලා දෙනමද සාදරයෙන් තැම්පත් වුණ සාදරයෙන් තැන්පත් වුණ ඒ චූලාමණී චේතිය නම් වූ චූලාමණී චේතිය නම් සිළුමිණි මහා සෑරජුන්ට මහා සෑරජුන්ට සිරස නමා සාදරයෙන් නමා සාදර මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා මාගේ ජීවිතය ජීවිතය සිළුමිණි මහා සෑරජුන්ට මහා සෑරජුන්ට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා බ්‍රහ්ම ලෝකේ දුස්සවරං ලෝකේ දුස්ස වාම අක්කක ධාතුයා ධාතු සද්ධං පූජෙන්ති බ්‍රහ්මානෝ පූජේති බ්‍රහ්මාන තූපේ ද්වාදස යෝජනේ දස යෝජ
අහම්පිතං නමස්සාමි අහම්පිතං නමස්සාමි දුස්සචේතිය මුත්තමං දුස්සචේතිය මුත්තමං අපමහා සිදුහත් බෝසතුන්ගේ මහා සිදුහත් බෝසතුන්ගේ උතුම් සලු තැම්පත් කොට සලු තැන්පත් කොට සම්බුදුරජුන් බිහිවීමටත් ප්‍රථම රජුන් බිහිවීමටත් ප්‍රථම බ්‍රහ්මලෝකයේ ඉදිවුන ලෝකයේ ඉදිවුණ උසින් දොළොස් යොදුනක් වූ දොළොස් යොදුනක් මහා මැණික් සෑරජුන් තුළ මැණික් සෑරජුන් තුළ අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වාම අකුධාතුන් වහන්සේද අකුධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටිනාසේක මානව වැඩ සිටිනාසේ බඹලොවේ බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම රාජ ඉතා ශ්‍රද්ධාවෙන් පුද දෙන සද්ධාවෙන් පුද දෙන දුස්සචේතිය නම් වූ චේතිය නම් උතුම් සලුමිනි මහා සෑරජුන් හට සලුමිනි මහා සෑරජුන් හට සිරස නමා සාදරයෙන් සාදර මම නමස්කාර කරමි නමස්කාර කර මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේ මාගේ ජීවිතය ජීවිතය සලුමිනි මහා සෑරජුන්ට මහා සෑරජුන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වෙත්වා සාදු සාදු අප විසින් මේ සිළුමිණි මහා සෑ වර්ණනාව සිදුකොට සළුමිණි මහා සෑ වර්ණනාව සිදුකොට රැස් කළා වූ සියලු පින් ගටීකාර බ්‍රහ්මරාජයා ප්‍රමුඛ බ්‍රහ්ම කායික දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් පින් අනුමෝදන් වෙත්වා මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය පිරිස පින් අනුමෝදන් වෙත්වා කාන්තක දෙව් පුතු ප්‍රධාන දිව්‍ය පිරිස පින් අනුමෝදන් වෙත්වා ශ්‍රීමත් සුමන සමන් දෙවියෝ ප්‍රධාන සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා අප හැම දිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා සාදු 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 රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු 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 රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් සෑවටනාව සඳහා වැඩම වදාළ පූජනීය ගරුතර මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා මාහට සෑවටනාව සිදු කිරීමේදී ආශිර්වාද සිදු කළ සෙත් ප්‍රාර්ථනා සිදු කරපු ඒ සහෝදර ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරත්වා සාදු 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 රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ
සිළුමිණ මහා සෑ වර්ණනාව සළුමිණ මහා සෑ වර්ණනාව අපි මේ විදිහට සිද්ධ කළේ අපට ගයාංචානක විධාන පතිරණ මහත්මයාගේ ඒ පොත කියවන්න ලැබිච්ච නිසා ඒ පොතෙන් තමයි අපි මේ සෑවර්ණනාවට උපකාරී වෙන බොහෝ කාරණා එකතු කරගත්තෙත්. ඒ නිසා ගයාංචානක විධාන පතිරණ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තවදුරටත් සුවසේ කටයුතු කරන්න නිදුක් නිරෝග දීර්ඝායුෂම ලැබෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද මේ සෑවර්ණනාව වෙනුවෙන් මේ මනරම් මණ්ඩපයේ සැකසීම් ආදී සිදු කිරීමේදී අතිශයින්ම කැපවිච්චි ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ ඒ සුපින්වත් සෑම සියලු දෙනාට ඒ වගේම මේ මල් සැරසිලි ආදී සිද්ධ කරන්න මේ කටයුතු දෙසා නොඑක ආකාරයෙන් කැප වූ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ දේශනාව මේ විදිහට අරගෙන ඉද්දී දායකත්වයන් එකතු කරපු අංක 430න් එක තලාහේන මාළඹ යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රේමචන්ද්‍ර පවුලේ සියලු දෙනාගේ අද දවසේ 55 වන ජන්මදිනයේ යෙදෙන ඉතාලියේ රෝම නගරයේ පදිංචි පින්වත් චන්ද්‍රා දිසානායක මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 3කට පෙර මිය ගිය චන්ද්‍රා දිසානායක මහත්මියගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින ප්‍රේමචන්ද්‍ර පවුලේ මෑණියන් ඇතුළු සෑම සියලු දෙනාටත් චන්ද්‍රා දිසානායක මහත්මියගේ සුජීවත්ව සිටින 90 වෙනි වියේ පසු වෙන මෑණියන්ටත් ස්වාමි පුරුෂයාටත් දරුවන් තිදෙනාටත් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සැලසේවා. ධර්ම දානය සිදු කරපු ඒ සුපින්නතුල්ලාට කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට අද දවසේ මේ සෑවර්ණනාවට මේ ස්ථානයේදී සම්බන්ධ වෙච්ච සදහවත් පින්වතුන්ලා හැම දිනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.